समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एतादिशानि कत्वान सब्बत्तमपराजिता सब्बत्त सोत्तिं गच्छन्ति तं तेषां मङ्गलमुत्तमन्ति පින්වත්නි එංගලන්තේ පදිංචි කුසලා මනෝසිකා විජේන්ද්‍ර නෝනා මහත්මිය මේ බංගලාව වැඩ ඉවර කරලා වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිසිදු සිචේතනාවක්. අද දරුවෝ ඉස්සර වාගේ නෙමෙයි බොහොම දියුණුයි. මනස දියුණු නෑ ළමයින්ගේ ඔළුව දියුණුයි. ඔළුව නම් දියුණුයි. ඒ නිසා අම්මා තාත්තා ගැනවත් බලන්න වෙලාවක් නෑ කියන කතාව කියනවා. මනස දියුණු නම් වෙලාව අදා ගන්න පුළුවන් වදපු අම්මා තාත්තා බලන්න. ඔළුව දියුණු වුණා වැඩ කාර්යකාරි වැඩි වුණා සල්ලිමත් එම ජීවිතේ වැටුණා. ඒ නිසා gedara බුදුන්ට සමාන දෙමව්පියෝ දෙන්න බලන්න වෙලාවක් නෑ කියලා කියනවා. අපේ කනටත් ඕවා වැටිලා තියෙනවා. ආඳුන්නේ වෙලාවක් නෑ. දුවන්න වෙලාව තියෙනවා, පීනන්න වෙලාව තියෙනවා, ෆෝන් එකේ chat කරන්න වෙලාව තියෙනවා, ඔක්කොමට වෙලාව තියෙනවා. ටීවී බලන්න වෙලාව තියෙනවා. නමුත් වදපු දෙන්න බලන්න තමයි වෙලාව නැත්තේ. නාකි උනාම අපි කවුරුත් අසරණයි. ඇඟේ පණ තියෙනකම් හොඳයි. ඇඟේ ශක්තිය නැති වෙනවා. හැමදාම මේ විදිහට ඉන්න බෑ. චුට්ට අපි නාකි වෙනවා. ඊට කලින් මැරුණොත් නම් හොඳයි. එහෙම නොවුනා නම් බණ කියන මටත් වාඩි වෙලා ඉන්න ඔබටත් එහෙම දවසක් එනවා. අන්න එතකොට කවුරු නැති වුණොත් ඉද තප්පති තැවෙන්න වෙනවා. ඒ නිසා තමයි මේ විජේන්ද්‍ර නෝනා මාත්මිය කල්පනා කළා මේ ලස්සන බංගලාව. අද කාලේ කවුදව කරන්නේ? පිටරට ගිය අය පුළුවන් තරම් ඉඩම් ටික විකුණනවා. ඒට වෙලා මේට බයිනවා. ඒ රටට ගියේ මේ රටින්. නමුත් උපන් රටට බයිනවා බොයි. ඕක දියුණු කරන්න බෑ. ඕමයි බයි. ඒ රටට ගිහිල්ලා ඒ රටේ තියෙන නීති නියමත පිළිපදින අපේ මිනිස්සු ලංකාවට આવම නීති පිළිපදිනවද? ඒ රටේ පුළුවන් ද කුණු පාරේ දාන්න එංගලන්තේ? පුළුවන්. ලංකාවට આવම අපි අර වැඩේ කරනවා පාරකින් දාලා. ඒ නිසා හොඳ චේතනාවක් තියනවා නම් ඒගොල්ලෝ පරදින්නේ නැහැ. ඒකයි ওই ගාථාව මංගල සූත්‍රය කියන්නේ. ඒතා දිසානි කତ୍වාන සබ්බත්ත මපරාජිතා. මොන දිශාවට ගියත් මොන පළාතට ගියත් මොන රටකට ගියත් දිනන්න ඕන. මෙතුමිය එංගලන්තයට ගිහිලා දිනපු නිසා තමයි වැඩිහිටි නිවාසයක් අදන්න තරම් ශක්තිය ලැබුණේ.
එංගලන්තේ ඉන්න නිසා මෙතුමිය මට වඩා දන්නවා ලංකාවෙන් ගිහිල්ලා පෙරදිච්ච අය කොච්චර ඉන්නවද? බන්ධනාගාරේ ඉන්න අයත් ඉන්නවා. අයාලේ ගිය අයත් ඉන්නවා. බේබද්දොත් ඉන්නවා. එංගලන්තේ ගිහිල්ලා ඉඟා කනවලුත් ඉන්නවා. පරාදයි. ඒතා දිසාමි කත්වාන මොන දිශාවකට ගියත් මොන පළාතකට ගියත් දිනන්න දිනන වැඩ පිළිවෙල තමයි බුදුහාමුදුරු දේශනා කළේ. පරදින වැඩ නෙමෙයි. හැම පැත්තකින් දිනන්න ඕන. ආර්ථිකයෙන් දිනන්න ඕන. තානන්න නැහැ. විසාක සෝවාන් වෙලා ව්‍යාපාර කළා. තිබුණොත් දෙන්න පුළුවන්. මුට්ටියේ බත් තිබුණොත් බෙද බෙදා දෙන්න පුළුවන්. මුට්ටියේ බත් නැත්තම් කොහොමද බෙදන්නේ? බෙදන්නේ. ඒ නිසා ධනය අම්බ කරපු ධනය නිසි පරිදි පාවිච්චි කරන්න ඕනේ. ලද්දන් විනාශේති සෝබනේට වියදම් කළොත් පරාදයි. ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා දියුණු වෙන්න කැමති කෙනෙක් මාසෙ පඩියේ පූජාවල් 5ක් කරන්න ඕන. මේ අපි කවුරුත් පූජාවල් තියනවා ලෝකේ ජීවත් වෙන අපි කරන්නේ. පළවෙනි පූජාවට කියනවා රාජ බලි. මෙතන බලි කියලා කියනවා පූජාවට නම. බලි. ඔය කුකුලගේ බෙල්ල කපලා දෙන බලි නෙමෙයි. එළුවයිම කපන්නේ. මෙතන බොහොම ලස්සනට ධාර්මික බලි 5ක් තියෙනවා. පළවෙනි බලියට කිව්වා රාජ බලි. රජයට දෙන්න තියෙන ඒවා දෙන්න ඕන. මොකද්ද රජයට දෙන්නේ? බදු. ගෙවන්න දෙපේ නැත්තම් සින්න වේලා. ප්‍රශ්න මතුවෙනවා. ලයිට් බිල්. ගෙවුවේ නැත්තම් අඳුරේ ඉන්න වෙලා. පාඩුයිනේ. වතුර බිල්. නාන්නත් නැහැ, මූණ හොදන්නත් නැහැ, බලාගෙන ඉන්න වෙලාව වතුර නැහැ. ගෙවන්න ඕන. බදු ගෙවන්න ඕන, ලයිට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන. රජයට ගෙවන ඒවා ඒකත් පූජාවක්. අපි අමාරුවෙන් දහඩිය මාංශයෙන් අම්බ කරලා ගෙවන ඒවා. ලංකාවේ රජයට ගෙවන්නේ අපි ඔය තුන විතරනේ. එංගලන්තේ කොච්චර ගෙවන්න තියෙනවද? යුරෝපේ නාන වතුර ටික එළියට යනකොටත් බදු ගෙවන්න ඕන. පාරේ යනකොට ගෙවන්න ඕන. වාහන නතර කළොත් ඒවට ගෙවන්න ඕන. හැම එකක්ම සල්ලි දෙන්න ඕන. දැන් මම පෞගිය කාලේ බලන්නේ ජපානයේ කාර් එක පාරේ නතර කරලා පැයකටයි නතර කරන්නේ. ඒ පැයට සල්ලි ගෙවන්න ඕන. පැය පවුනොත් වැඩියෙන් ගෙවන්න ඕන. එතන මැසිමෙන් ගාලා යන්න ඕනේ කාර් එක තියලා මම පැයකින් එනවා. පැයට වඩා වැඩි වුණොත් තව වැඩිපුර මුදල් ගෙවන්න ඕනේ. එතනම තියෙන මුදල් දාන්න. රජයට ගන්න. අපේ රටේ ඔක්කොම නිකන්. අපි මොකක්වත් කරනවද රජයට නෑ. රජයට අපි බැන ඉන්නවා. දැන් ඔන්න මේ පාරම බලමුකෝ අපි මේවා මම කිව්වට තරහ වෙන්න එපා. භාගයක් කොන්ක්‍රීට් දාලා. මේ පැත්තේ ඉන්න අයට බැලද ඉතිරි ටිකක් කොන්ක්‍රීට් ටිකක් දාගන්න. ලොකු වැඩක් දෙක Tamanne යන්නේ රජෙවුන් යන ලෝකේ. අපිනේ යන්නේ. අපේ කාර් එක යන්නේ. ඉතිරි ටිකක් දාලා තිබුණා නම් සැනසෙල්ල යන්න පුළුවන්. නෑ අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුවෙන් ඕවා කරයි කියලා බලාගෙන. ඔක්කොම නිකන් ගම් වතුර දැම්මත් නිකන් කඳු වැටුණත් නිකන් ඔක්කොම මිනිස්සු නිකන් බලාගෙන ඉන්නවා. වෙන රටවලම නිකන් දෙන්නේ නැහැ මතිස්සෙම. එහෙම නිකන් දෙන නිසා තමයි ලංකාවේ ඉඟන්නු වැඩි වෙලා තියෙන්නේ. ඉඟන්නු වැඩිනේ. ඇයි ඔක්කොම අනුන්ගෙන් බලාගෙන ඉන්නේ. එතකොට උපේන ධනයෙන් රජයට දිය යුතු බදු ගෙවනවා නම් රාජබලි කරනවා නම් එයාටනේ වාසිය. එයාටයි වාසිය. ඇයි ලයිට් කැපෙන්නේ නැහැ, වතුර කැපෙන්නේ නැහැ. ගොඩ නැගිලි සින්න වෙන්නේ නැහැ.
දැන් කොළඹ ගොඩාක් ව්‍යාපාර ගොඩනැගිලි ගියානේ ආණ්ඩුවට. ඇයි බදු ගෙවලා නැහැ. වෙලාවට කලාවට අම්බ කරපු මුදලින් ඕවා කළා නම් අම්මා තාත්තා එකතු කරපු දීපල තාත්තා මාන්සියෙන් හදපු ගොඩනැගිලි සින්න වෙන්නේ නැහැ. ළමයි පාරට වැටුණා. බදු ගෙව්වේ නැහැ. ඔන්න මෙලව විපාක. අපි රජයට ගෙවිය යුතු බදු ගෙවන්නේ නැත්තම් රටටම අපි රටේම අපි හොරකම් කරලා. ඒකත් සොරකම. දෙවැනි එක ඥාති බලි. රජයට දෙන ඒවා දුන්නා ඊළඟට නෑයන්ට. නෑයෝ කියන්නේ අම්මගේ පැත්තේ නෑයෝ තාත්තගේ පැත්තේ නෑයෝ. දුප්පත් අය ඉන්නවා අපි. ගෙදරට එනවා. බෝ නෑයෝ එන්නේ මොනවද ඉල්ලගෙනනේ. තියනවා නම් නෑ කියන්න හොඳ නෑ. තියාගෙන නෑ කියන එක වරදක්. බොරුවක් නේද? තියාගෙන නෑ කියන්නේ. ඔන්න සිල්පදේකුත් කැඩෙනවා. කන වේලාවට ආවොත් ආදරෙන් කන්න දෙන්න ඕන. බල්ලට වාගේ දෙන්න ඕන නෑ. එතනත් ගෞරවයක් තියෙනවා. තේ බොන වේලාවට ආවොත් ඒකක් දෙන්න ඕන. ගෙදර තාප්පු කෙනෙක්ගේ ගාන්නක බත් කටක් කනවද කියලා හරි සතුටු වෙන්නේ. මේ රටේ ඉස්සර එමය. ගාක ගෙඩියක් ආවත් ගමකටම බෙදනවා. තනියෙන් කෑවේ නෑ අපි. ඇයි මීදු ආඳුර ඇවිල්ලා දේශනා කළානේ දානි ගැන. ඒ නිසා නෑයන්ට සැලකීම. දැන් බලන්න අපේ නෑයෝ ඉන්නවා ඉගෙන ගන්න දක්ෂ ළමයි දුප්පත්. දක්ෂයි. ඒ ළමයෙකුට අපිට උදව් කරන්න පුළුවන්. අයාලේ යන්නේ නැහැ ළමයා කියයිනේ මං ඉගෙන ගත්තේ අසවලාගෙන් කියලා. දැන් ඔන්න ප්‍රංශේ ඉන්න නෝනා කෙනෙක් ඒ යාගේ අක්කලාරි දුප්පත්. කොල්ලාරි දක්ෂයි. උසස් පෙළ පාස් කළා. ඒක කොල්ලෙක් මලා ගාකින් වැටිලා. පිරිමි ළමෙක් නේ. මට ටෙලිෆෝන් කරලා කියනවා ආඳුර්නේ පන්සලේ පොඩ්ඩක් තියාගන්න කැම්පස් යන්න මම වියදම් කරා. මම වියදම් කරා. මට ඒක කරන්න පුළුවන්. දැන් කොළඹ ඉඳගෙන විශ්වවිද්‍යාලය යනවානේ. කොළඹ ඉඳගෙන විශ්වවිද්‍යාලය යන උපාධිකාරියෙක්. දැන් උපාධි ඉවර වෙන්න කලින් කොල්ල කොච්චර දක්ෂ නම් කියනවනම් දැන් මිනිහා ළමයින්ට උගන්වනවා ගණිතය. ඔන්න අර ප්‍රංශේ නෝන උදව් නොකළා නම් කැලේට වෙනව නේද? ඈත අලි ඉන්න ගමක. උදව් නොකළා නම් ඒ ළමයාගේ ජීවිතේ තර කැලේටම වෙනවා. ඒ දක්ෂකම් නැති වෙනවා. අපි කොච්චර ළමයි ඉන්නවද? තව නෝන කෙනෙක් ආවා බුලත් පිට කනවා. එයා ඉන්නේ මේ ඩෙන්මාර්ක් වල. කොහොම ගියාද මන් දන්නේ. ඇවිල්ලා වාඩි වෙලා බිමම වාඩි වෙලා මොකක්වත් බෑ ඉංග්‍රීසි මොකක්වත් බෑ. නමුත් ඉන්නේ ඩෙන්මාර්ක්. වාඩි වෙලා කණේ තිබිච්ච කරාබු කුට්ටන් දෙක ගලවලා මට දුන්නා. මං කව මං කරාබු දාන්නේ නෑනේ කියලා. නෑ ආඳුරු ඈත යනවානේ අනුරාධපුරේ අර ඉන්නේ බනවලට. අපේ කෙල්ලෝ ඉන්නවානේ කණේ මොකක්වත් නැතු. මේ කීයක් දැක්කොත් මේක දෙන්න. බලන්න සිටිවිල්. දැන් මම වයසයිනේ ආන්නේ මේ ඩෙන්මාර්ක් වල ගෑනු කරාබු දාන්නේ නෑ කිව්වා. මේක තාම දෙන්න. ඉතින් ඔය කරාබු කුට්ටෝ මම ගිහිල්ලා දුන්නානේ අනුරාධපුරේටත් එයා. ඒ ළමයාගේ ඉනා කොච්චර වටිනවද බලන්න. ඥාතියෙකුට සලකන්න පුළුවන්. ඒකත් පූජාව. එතකොට රජයට සැලකුවා අපේ දෙපාර්ශ්වයේ නෑයන්ට සැලකුවා. තුන්වෙනි පූජාව අතිථි බලි. අතිථි බලි කියන්නේ ආගන්තුක සත්කාර. අපේ යාළුවෝ අපේ යාළුවෝ අසල්වැසියෝ එම ගෙදරට එනවනේ. ඒගොල්ලන්ට සලකන්න. තියෙනවා නම් මොනවද දෙන්න ඕන. දැන් බලන්නකො කෑම විසික් කරනවට වඩා නරකද කාට බෙදලා දුන්නා නම්. කුණුබක් කියලා දානවට වඩා
කොච්චර එකද කොච්චර ඉන්නද කන්න නැතුව. දැන් අපේ පන්සලට උදේ දාන ගෙනාවම අපි ඉතින් ඉන්නේ දෙතුන් ළමයිනේ අපි වළඳලා ඉවර වුණාම ඔක්කොම පාර්සල් අදලා යවනවා අර මුඩුක්කු පැත්ත රේල් පාර පැත්ත. අහිංසක මිනිස්සු. විසික් කරන්න හොඳ නැහැ. දැන් ප්‍රංශේ නායකාඳුරුත් එහෙමයි. මොකක් බත් ඇටයක්වත් විසික් කරන්නේ නැහැ. ප්‍රංශකාරයන්ට දෙනවා. ඒත් ඉන්නවා ඊගා කන දුප්පත් මිනිස්සු. පරිප්පු අරවම ඒගොල්ලෝ ඒවා කන්නේ නැහැ නේ. හොඳට ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා ඔක්කොම යවනවා. දෙනකොට ප්‍රසිද්ධ වෙනවා. දැන් ඉස්සර ගම්වල ගමාමිනී ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ ඒකනේ. ගෑනු ආවම ඉතින් පිටිපස්සේ පැත්තෙන් ගන්නේ පොවිත. කොස් ගෙඩිය, පොල් ගෙඩිය ඔක්කොම දෙනවා. ඒ නිසා ගමාමිනීට ගමේම මිනිස්සු සලකනවා. කුරක්කන් ටික ආඹ කෑව දන්න දම් කුඩවත් තියෙනවා බං අරන් ඵලයන් කියලා දෙනවා. අංගගෙන කෑවේ නෑ. ඒක පූජාවක්. අතිථි බලය. ඊළඟ බලියට කියනවා පුබ්බ පේත බලි. මැරිච්ච අයට පින් දෙන්න ඕන. ඒකනේ සලාක දානෙම මිනිස්සු මාස්පතා දෙන්නේ. අම්මා මලා තාත්තා මලා දැන් එච්චර නෙමෙයි ගෙදර හිටපු සතෙක් මලක් ඉස්සර දාන දුන්නා. මම ඒක සැරේකුත් කිව්වේ බල්ලෙක් මැරිලා දානයක් දුන්නානේ. ගෙදර බල්ලා මැරිලා. ලොකු දානයක්. ඌ බල්ලෙක් නෙමෙයි ආඳුනේ අපේ ළමයෙක්. එහෙමයි නෝනා කිව්වේ. ඌ සතෙක් ඇටියට බැලුවේ නෑ අපි බැලුවේ ළමයෙක් ඇටියට. ඉවසන්න බෑ අඬනවා. බල්ලාගේ පින්තූරේ ප්‍රේම කළ මල් මාලෙකුත් දාලා ඌට. කලගුණ සලකනවා කියන්නේ ඕක. අපිත් එක්ක හිටපු කෙනේ මලාම අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත්. ඒ අය මතක් කරලා දන් ටිකක් දීලා පෑන් වඩන්න ඕන. ඒක පූජාවක්. එතකොට මැරිච්ච අයගේ ආශිර්වාදෙත් අපිට ලැබෙනවා. ඒ අය සාප කරන්න. ඔය මැරිච්ච අය සෙත් පතනකොට ජීවිත බැබලෙනවා, දියුණු වෙනවා. ඔය සමහරු බලන්නකො ගෙවල් වීම පටන් ගත්තම බලාගෙන ඉඳිදි අදට ඉවරයි. කිසි අමාරුවක් නැහැ. කොහෙන් හම්බුණාද දන්නෙත් නැහැ කියන. හොඳ බාස්ලත් හම්බුණා. වෙන තැන්වල හොරකම් කරපු බාස්. ඒ ගෙදරට ආවට පස්සේ මිනිහා මොකක්වත් හොරකම් කරන්න හොඳට වැඩ කරනවා. ඒකත් වාසනාවක් මේ බාස්ලා එක්ක වැඩ කරනවා කියන ලේසි වැඩක් නෙමෙයි. හරිම අමාරු වැඩක්. ඔන්න මිය ගිය අයගේ ආශිර්වාදය තියෙනවා නම් ඒ වැඩත් ලස්සනට කෙරෙනවා. මොකද අපි පින් දුන්නා. ඒ අය අපිව රකින්න. දැන් බලන්න සමහර ගෙවල් තියෙනවනේ දැකලා ඇතිනේ. තීන්ත ගැලුම් 100ක් ගන්න කිසි එළියක් නැහැ. නිකන් പ്രേත ගුවාව වගේ තියෙන. ඇතුළට යන්නත් බයයි. කිසිම ලස්සනක් නැහැ නිකන් ඒවා නිකන් කළු පාට වෙලා. මිය ගිය අයගේ ආශිර්වාද නැහැ. සාප කරනවා. ඇයි පින් දෙන්නේ නැහැ. සාප නිසා එක. ඊළඟට අන්තිම පූජාවට බුදුහාඳුරු නමක් දුන්නා දේවතා බලි. දෙයයන්ටත් පින් දෙන්න ඕන. දෙයයන්ට පින් දෙනවා කියලා මේ පළතුරු වට්ටිය ඔළුවේ තියාගෙන දුවන්න කිව්වේ නෑ. ගිනි පාගපන් ඒව නෙමෙයි. අහිංසක කෙනෙකුට උදව්වක් කරලා දෙයයන්ට පින් දෙන්න පුළුවන්. දෙයියෝ සතුටු වෙනවා. දෙයියෝ හරියට සතුටු වෙනවා මේ දුප්පත් අයට, අසරණ අයට. දැන් බලන්න මේ නිවස වැඩිහිටි නිවාසයක් කළාම දෙයියෝ සතුටු වෙනවා. හැමදාම දෙයියන්ට මෙතන පින් දෙනවා. ඇයි මෙතන හොඳ වැඩක් නේ කරන්නේ? මෙතන දාන්න තිබුණානේ මගුල් ගන්න හෝටලයක්, බාර් එකක්. ගොඩාක් පිටරටින් ආපු අය ඕවනේ කරන්නේ. මේ පළාතේ මේ හරිය වෙඩින් හෝල් එකක්, හොඳ බාර් එකක් එහෙම දැම්මම කොහොම ඇද්ද සෙනග? ඇයි කැලේ වගේ කොල්ල කුරුට්ට ඔක්කොම මේ ඉදී. දැන් එක්කෙනෙක් මට කියනවා සුපිරි ගෙයක් තියෙනවලු කොළඹ පැත්තේ. ඒක තියෙන්නේ බූරු ගාන. රටේ ඉන්න මා සල්ලිකාරයෝ සතියේ දවස් දෙකක් එකතු වෙලා කවුරුත් දන්නේ නැහැ. ඒ ගෙදර කරන්නේ බූරු ගාන කරාට එළි වෙනකන් කාර් ඔක්කොම නතර කරගෙන බූරු ගාන.
ඒ උන්ට බూరు ගන්න තැනක් නැහැ. මේගොල්ලෝ ගේ කුලියට දෙනවා බూరు ගන්න. ඒකෙන් අම්බ කරනවා. ඔයා ධාර්මිකද? ඔයා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් උස්ම යන වෙලාවේ පෞල් කීයක් කඩාකප්පල් වුණාද ඕවා නිසා? ළමයි කොච්චර අනාථ වුණාද ඔය වැඩේ නිසා? කවුද ඒවට උදව් කළේ? අර ගෙදර අයිතිකාරයා. දෙයියෝ බලයිද? දෙයියෝ බලන්නේ නැහැ. දේවතා රක්칸ති මෛත්‍රී සාගත වැඩ කරන කෙනෙකුට දෙයියෝ රකින්නවා දෙයියා. මේ මෛත්‍රී කරනවා නේද? ඔය මෛත්‍රී මෙත්තානිසංසය කියන්නේ ආනිසංස වලින් එකක්. බලන්නකෝ මෙත්තානිසංසෙ තියෙන ආනිසංස 10 ලැබෙනවා නම් කෙනෙකුට කොච්චර වටිනවද? සුඛං සුපති. දැයට හොඳ නිින්දක් ලැබෙනවා නම්. කී දෙනෙක් නිින්ද නැතුව ඉන්නවා? නිදිපෙති බොනවා සමහර. මේ දැන් ඉන්න තරුණ ළමයින්ට රැට නිින්ද නැහැ. ඒ නිසා ඇඳට ගියාම පෙරලි ඉන්නවා නිදා ගන්න බෑ. නැත්තම් අර ෆෝන් එකේ කොට බලන්නේ අනුන්ගේ ඕපදූප මෛත්‍රී නැහැ. ඒ නිසා රැට නිින්ද නැහැ. නිින්ද නැති ජීවිතේ වැඩක් තියනවද? නිින්ද නැත්තම් රැ දිගයි දීගා ජාගරතෝ රත්තින් හරි දිගයි. පෙරලි මධ්‍යම රාත්‍රී වෙනකන් ඉන්නවා නිින්ද නැහැ. ඔන්න හොඳට මෙත් වඩනවා නම් මෛත්‍රී කරනවා නම් සුඛං පටිබුඤ්ජති පාන්දර මලක් පිපුණා වගේ නැගිටින්න පුළුවන්. අද උදේ මේ දැන් පුළුවන් ද පාන්දර එහෙම නැගිටින්න? අත විසික් කරලා කටේ ගඳේ බෑ කුණු කෙල පෙරාගෙන කබ ගලාගෙන දැක්ක ගමන් ඉවරයි දවසම ඉවරයි. ඇම්බරිලා ආයි බුදිය ගන්නවා වැසිකිළියෙක් බුදිය ගන්නවා ඊට පස්සේ උදේට ගිහින් බ්‍රෂ් එක කටේ තියාගෙන ගොරෝල නැගිට ගන්න බෑ. ඒකනේ මේ බුදුහාමුදුරු දේශනා කළ බලන්න මේ සෝපත් වේවා කියන සිත මේ වයසක අය සෝපත් වේවා ඉන්න තනක් නැති අය මේකේ ඇතුලේ හිටපු දෙයි. නිදුක් නිරෝගී වේවා කියන මෛත්‍රියනේ තියෙන්නේ. රැට නරක සීන පේන්නේ නැහැ. සිත පිරිසිදු නැතුව නිදාගත්ත කෙනා තමයි රැට දත් මිටි කනවා. ඌ කියනවා නැගිටිනවා සමහරු දුවනවා නිින්දෙන් ඇවිදිනවා. සමහරු ළඟ බුදියන්න බෑ පයින් ගන්නවා. සමහරු ගොරවන්න පටන් ගන්නවා. ඇයි සිතේ මෛත්‍රිය නැහැ. සමහරු එමෙ නෙමෙයි ඉස්සර නම් දැන් ඕවා කරන්නේ ඉස්සර පොඩි ළමයි එමෙ ඉන්න ගෙවල් වල රැට නිදා ගන්න ගියාම ගෝණි ටිකක් එමලා දොරකොඩ දානවා. ඇයි ළමයි නැගිටලා ගිහිල්ලා ළිඳේ වැටිච්ච තැන් තියෙනවා. නාන්න ගිහිල්ලා නිින්දේ. සමහර ළමයි පාර දිගේ ගිහිල්ලා නිදිමතින්ම යනවා. අර ගෝණි තෙමලා තිබ්බම පෑගුවාම නිින්ද කැඩෙනවනේ වතුරනේ. එච්චර විතරක් නෙමෙයි ඉස්සර කාලේ මේ ලයිට් අරෝමෙව නැති කාලේ ඔය කඩු කිනිසි පී මන්න එහෙම තියනවා නම් ඒව ඔක්කොම රැට වතුරේ දානවා බේසමක. ඇයි වෛරස් හිතකින් එහෙම බුදියගෙන හිටියා නම් ඌව මතක් වෙලා රැට අර පීයා අරන් ගිහලා කපපු තැන් තියෙනවා. මන්නෙන් ගාපු තැන් තියෙනවා. ඔන්න මේවා වෙලා තියෙනවා. මෛත්‍රියද ඊළඟට මුඛවන්නෝ විප්පසීද මූණ ලස්සනයි. කොයි සභාවකට ගියත් එයාව තමයි කැපිලා පේන්නේ. අග්ගි යතා පජ්ජලති ගින්දර වාගේ පේනවා. දකින කෙනා ළඟට ඇවිල්ලා ආයිබෝන් කොහමද සැපසනීප කියලා අතින් අල්ලගෙන කතා කරනවා. එයා එක කතා කරන්නත් මිනිස්සු ආසයි. දැන් බලන්න සමහරුම දැක්කම මිනිස්සු කතා කරනවාද? ආක බලන්න ගිහලා කොහරි වාඩි වෙලා එයා ප්‍රිය කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා මෛත්‍රී සාගත සිතක් තියෙන කෙනෙකුගේ මුව මඩල පුන්සඳ වාගේ. වයසට ගියත් එයා ලස්සනයි. එයාගේ මූණේ තියෙන අමුතුම සිරියාවක්. ඔය සමහර වයසක ආච්චි අම්මලා ඉන්නේ. භූමියක්වත් මරපු නැති ආච්චිලා ඉන්නවා තාම ඉන්නවා. වයසයි. ඒ උනාට හරි සිරියාවන්තයිනේ දැක්කම. ඒ සිල් ගන්නේ මෙනවා සමහර ආච්චි අම්මලා දැක්කම හරි සිරියාවන්තයි. ඒ මොකද ඒ ඇත්තන්ගේ මනස තුල පිරිසිදුකම තියෙනවා. ඊළඟට අමනුස්සානම් පියෝ හොති අමනුස්සයෝ කියලා කොටාසියක් ඉන්නවා. දෙයියෝ අමනුස්සයෝ භූතයෝ බල සම්පන්නයි ඉන්නවා. ගස්වල ඉන්නවා. වෘක්ෂ දේවතා කළුගල් වල ඉන්නවා. පර්වත දේවතා කියන කඳු තියෙන වතුරෙත් ඉන්නවා.
ඔය වතුරේ ඉන්න දේවතා එකනේ දැන් බලන්න ගඟේ වැටුණා, මූදේ වැටුණා. සමහර දෙයියෝ එළියට තල්ලු කරලා දානවා. මූදට ගියාම ගහගෙන යනවා. නමුත් මරන්නේ නැහැ, එළියට විසික් කරලා දානවා. ගඟේ වැටුණම මැරෙන්නේ නැහැ. වතුරේ ගිහිල්ලා කොමාරි මොන ක්‍රමයකින් හරි ගොඩට එනවා. ඒ තමයි දේවතා රක්කන්ති. මනුස්සානම්පි අමනුස්සානම් අමනුෂ්‍යෝ රකින්න ඊට පස්සේ දේවතා රක්කන්ති දෙවියෝ රකින්න. ඇයි මේ මිනිස්සු අපිට පින් දෙනවා. අපි මේ දිව්‍ය ලෝකේ සැප විඳින්නේ මේ මිනිස්සු දෙන පින් නිසා. ඒ නිසා අම්මා කෙනෙක්, ඒ කියන්නේ නිකන් අම්මා නෙමෙයි වදපු අම්මා. අල්ලපු ගෙදර අම්මයි අපේ අම්මයි දෙන්නෙක් නේ. අල්ලපු ගෙදර අම්මට වඩා අපේ අම්මට නේ කැක්කුම වැඩි. අන්න ඒ වගේ ඕරස තමන් වදපු දරුවව රකින්නාක් මෙන් දෙයියෝ රකින්න. වරදින්නේ. බලන්න කොච්චර මේක සල්ලි දීලා නෙමෙයි නිකන් ලැබෙනවා. නිකන්. වසවිස කරුණත් මැරෙන්නේ. ආයුධ වලින් ගැව්වත් තුවාල වෙන්න පුළුවන්. ජීවිතය යන්නේ. වෙඩි තිබ්බත් බේරෙන. බෝම්බ ගැව්වත් බේරෙනවා. යුද්ධ කාලේ මේ බේරිච්ච අය නැද්ද? එකම බස් එකේ ගිහලා ළඟට පෙකාමලා මේ පැත්තට පෙකිනා මැරුන්නේ නැහැ. ඒකයි අවි ආයුධ වස විස ඔය කොඩි වින ඒවත් කරනවා. ඒ මොකක්වත් විපාක දෙන්නේ නැහැ. යාව රැකෙනවා. එයා වාඩි වෙලා පොතක් කියවන්න ගියත් භාවනාවක් කරන්න ගියත් සිත සමාධි වෙනවා. සිත දුවන්නේ. ඒකනේ ඉගෙන ගන්න ළමයිෙම ඉගෙන පාඩම් කරන්න කලින් විනාඩි 5ක්වත් මෛත්‍රී කරලා පාඩම් කරන්න. රස්සාවට ගෙදරින් එංගලන්තෙට ගියත් රස්සාවට ගෙදරින් එළියට යන්න කලින් දොරකොඩ ඉඳගෙන සියලු සත්වයෝ අද මට මුණ ගැසෙන සියලු දෙනා සුවපත් වේවා කියලා යනවා. එයාම දකින්න කෙනා යාට සෙලුක් කරනවා මෝර්නින් කියනවා. රවන්නේ නැහැ. ඇයි එයාගේ චේතනාව ඉදා පිරිසිදුයි. පෙත්සං ගන්න වැඩ කරන තන බණින්නේ නැහැ කිසි කෙනෙක්. සියලු දෙනාගේ සිත් දිනා ගන්න. ඒකයි මපරාජිතා දිනුම්. වැඩ පොලේ බැනුම් ආගෙන වැඩ කරන්න ගියොත් අපිටත් කේන්ති යනවා. වැඩේ කෙරෙන්නේ නැහැ. මූණත් නරක් වෙනවා. මූණ නරක් වුණාම වැඩ පොලේ ඉන්නොත් තවත් බයනවා. ඇයි ඉතින් මේ මූණ බලන්න බෑ? ඔච්චර වටින ආනිසංස. ඒ නිසා දිනන වැඩ පිළිවෙලයි බුදුආඳුරු දේශනා කළේ. අරදින්න නෙමෙයි. හොඳට සිත මෛත්‍රී භාවනාවට යොමු කරපු කෙනා නිවන් දැක්කේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒදි භාවනා කළ ඒදි නිවන් දකිනවා. දැන් තාම අනාථපිණ්ඩික සිටුතුමා, බිම්බිසාර රජුරුව, විශාඛා සිටු දේවිය මේ ඔක්කොම බ්‍රහ්ම ලෝකේ තාම ඉන්නෝනේ. අපි බණ කියන කොටත් ඒගොල්ලෝ සැප විඳිනවා. නිවන් දැක්කේ නැතා. නිවන් දැක්කේ නැහැ. සෝවාන් වෙලා ඒගොල්ලෝ අජාසත් රජුරුව, දේවදත්ත ආම්දුරු සිත හොඳ නැහැ. තාත්තවත් මැරුවා. ආම්දු බුදුහාන්ටත් ගල් පෙරළුවා. තාම අපායේ දුක් විඳිනවා. දැන් අවුරුදු කීයද? තාම විඳවනවා. ඒ මොකද සිතවිල්ල නරක වෙච්ච නිසා. වෙන දෙයක් නෙමෙයි. තාත්තව මරලා මම රජ වෙනවා කියන සිතක් ආවා. බුදුහාමුදුරන්ව මරලා මම බුදු වෙනවා කියලා සිතක් ආවා. නරක සිත්. එතකොට බුදුහාමුදුරු මාව දූෂණය කළා කියලා චින්චිමානිකක් කිව්වා. නරක සිතක් නේ, බොරුනේ. පොළොව පලාගෙන ගියා තාම විඳවනවා. තමන්ට දෑවැද්දට ලැබිච්ච මේල පළඳනාව ඔළුවේ පැලඳුවාම කකුල් දෙක දක්වා වැටෙන ආභරණයක්. දැන් ඒවා නැහැ. බුද්ධ කාලෙත් එහෙම ආභරණ තිබුණේ දෙන්නෙකුට විතරයි. යසෝදරටවත් තිබුණේ නැහැ. දෙන්නටයි තිබුණේ. එක්කෙනෙක් විශාඛා, අනික් එක්කෙනා බන්දුල මල්ලිකා. ඒක ලැබෙන්නේ දීඝ යන දවසේ. දීඝ යන දවසේ දෑවැද්දට ඒක හම්බෙන්නේ. මෙතුමිය මොකද කළේ? ඒක වික්කානේ. ඒක උස්සන්නත් බෑලු ලේසියෙන්. තනිකර රන් විදි මුතු මැණික් තියෙන. ඒම ආභරණයක් තමයි මේල පළඳනාව. මේක දවසක් දාගෙන ගමනක් ගිහිලා උත්සවයකට ගියා. ගින් එනින් ගමන් වැඩකාරීත් එක්ක
ජේතවනාරාමේ ළඟින් ආල්. එනකොට විසාක කියනවා වැඩකාර කෙනාට දාසිට බුදුහාමුදුරුත් බලල යන්. ආය අවසෙන්න ඕනේ නැහැ. දැන් මම වැඳලා යන්. අවස මැරුණොත් දැන් වැඳලා ගියා නම් හොඳයි. ඉතින් මේවා දාගෙන යන්න හොඳ නැහැ පන්සලට. පන්සලට යනකොට මේක දාගෙන යන්න හොඳ නැහැ. ගලවලා තිබ්බා ගේට්ටුව ළඟ. කියලා කිව්වා දාසිට ඔතන වාඩි වෙලා මේක බලා ගන්න. මම ගිහිල්ලා ඉන්න. ගිහිල්ලා බුදුහාමුදුරුත් වැඳලා සරියුත් මොගලන් ආඳුරන්ටත් වැඳලා මොගලන් ආඳුරන්ටත් වැඳලා ආනන්ද ආන්ටත් වැඳලා මොනවද අඩුපාඩු පන්සලේ. අවස ගිලම්පස තියෙනවද උදේ දානේ තියෙනවද දවල් දානේ තියෙනවද අතු ගාන කොසුයිදල් තියෙනවද ඔක්කොම බලන්න බෑ දායකෝ. වේත් ಜಾති මොනවාරි ඕනද කවුරු හරි ආම්බුගොල්ල ලෙඩ වෙලාද ලෙඩ වෙච්ච ආම්බුවන්ට කැඳේම ඕනද මොන කැඳද ඕනන්නේ ඒක ඔක්කොම බලාගෙන යන්නේ ගෙදර. ලෙඩ වෙච්ච ආම්බුවන්ට සලකන ආම්බුවන්ටත් දෙන්න ඉප උපස්ථාන කරන ආම්බුව එයාන්ට පින්නපාත යන වෙලාවක් නැහැ. ඇයි ලෙඩ ළඟ ඉන්න ඉප. ගිලන් වෙච්ච ආම්බුවන්ට සලකන ආම්බුවන්ටත් දෙන්න ඕන දාන්න. ඒ ආම්බුව පින්නපාත යන්නේ නැහැ ලෙඩ ළඟ ඉන්න ඕන. ඒ ආඳුරන්ට වෙනම දාන බාස්කට් එකක් මේ ඔක්කොම ආගෙන ටිකක් වෙලා ගියා දාසි ගේට්ටුව ළඟ වාඩි වෙලා නිදාගත්තා. නිින්ද ගියා. විසාකත් එළියට ඇවිල්ලා යමන් කිව්වා දැන් ඉතින් බුදුහාමුදුර එක්ක කතා කරලා සතුටින්නේ ආවි එළියට අර රත්තරන් අමතක වුණා. ටිකක් දුර යනකොට තමයි මතක් වුණේ මේල පළදලා. දාසිට කිව්වා ගිහින් බලාපන් ගේට්ටුව ළඟට තිබ්බේ තියනවා නම් අරන් වරින් නැත්තම් පන්සල ඇතුළට යන්න එපා. මගේ ආම්දුගොල්ලෝ හොරකම් කරන්නේ. මගේ ආම්දුගොල්ලෝ හොරකම් කරන්නේ. බලලා වරින් කිව්වා. දාසි කියලා බලද්දි ආභරණේ නැහැ. මොකද වෙලා තියෙන්නේ ආනන්ද ආඳුරු අරන් ගිහිල්ලා. ආනන්ද ආඳුරු දන්නවා මේක විසාකද. දැන් විසාක කල්පනා කළා ආනන්ද ආඳුරු වාගේ උත්තමයේ ඕක ඇල්ලුවා නම් දැන් ඒක පූජනීය වස්තුවක්. ඒක දැන් ඔළුවේ දාගෙන පාර යන්න ගැලපෙන්නේ නැහැ මට. ඒක ආනන්ද හඳුරු ඇල්ලුවල සංඝසතු වෙලා දැන්. ඒ නිසා ඒක විකුණලා පන්සල අදමු කිව්වා. විකුණන්න වෙන්දේසි කළා. කිසි කෙනෙක් ගත්තේ නැහැ. ඇයි? ගණ්ඩ සල්ලි තිබුණත් ඒක පළඳන්න පින තියෙන්න ඕන. සල්ලිකාරෝ හිටියා. ගත්තට දහගෙන යන්න බෑ. ලේසි නෑ ගන්න බලන්න පිනේ ඇති. ඒ ආභරණේ පළඳන්න පිනක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක පළඳන්න බෑ. පස්සේ ඒකේ වටිනකමට විසාකම සල්ලි දුන්නා. සල්ලි දීලා මොකද කළේ? ඒ ආභරණේ උණු කළා. උණු කළා රත්තරන් රිදී මුතු වෙන් කරලා ඒක උණු කරලා ආයි සල්ලි කරලා එතකොට විකුණන්න පුළුවන් රත්තරන්. විකුණලා තමයි තට්ටු දෙකට පන්සල ඇදුවා. ඒ පන්සලට කියනවා පූර්වාරාමේ. ඒකට තමයි මිගාර මාතු ප්‍රාසාද කියලා කියන්නේ. මිගාර මාතා කියන්නේ විසාකා. ඔන්න පූර්වාරාම. මේ පූර්වාරාමයේ අදලා පූජා කරපු දවසේ විසාකා මොකද කළේ? තමන්ගේ ළමයි එක්ක මුණුබුරු මිනිහේ ඔක්කොම හිටියලු 120ක්. කොහොම පවුලක් වෙන්නේ? විසාක රෑ දුවන්න පටන් ගත්තා පාරේ. කවි කිය මේක දැක්කපු ආන්දරු කෙනෙක් බය වුණා මේ විසාකට මොකද උනේ අද උදේ පන්සල පූජා කළා දැන් දුවනවානේ. පන්සල වටේමයි දුවන්නේ. බුදුහාමුදුර ළඟට කිව්වා අනේ ස්වාමීනි පුදුම වැඩක් නේ. උදේ පන්සල පැන් වඩලා පූජා කරපු විසාක දැන් දුවනවා පාරේ. ගෑනු ලේසියෙන් දුවන්නේ විසාකාගේ පස්සේ මුණුබුරු මිනිබිරියෝ දුවනවා. අල්ල ගන්න ආච්චිව. බුදුහාමුදුරු කිව්වා නෑ විසාකට පිස්සු වැදිලා නෙමෙයි. සතුට වැඩි වෙලා. කල්ප ලක්ෂයක් පාරමී පිරුවා පන්සලක් අදලා පූජා කරන්නේ. කොහොමද? එක මලක් පූජා කළත් අත් දෙක නළලේ තියාගෙන පැතුවේ මගේ සල්ලි වලින් පන්සලක් හදන්න ලැබේවා. කී දෙනෙක් ওই පන්සලේ රහත් වුණාද? පූර්වාරාම. බුදුහාඳුරු කොච්චර බණ කිව්වද? බුදුහාඳුරු උදේ පිණ්ඩපාතේ වඩිනවා ජේතවනාරාමෙන් එළියට වැඩලා පිණ්ඩපාතේ කරගෙන වඩිනවා පූර්වාරාමෙට. පූර්වාරාමේ රැස් ඇතපෙනවා.
ආයි පූර්වාරාමෙන් පින්දපාත කරගෙන ඊළඟට එනවා ජේතවනාරාමයට. මේ පන්සල් දෙකට බුදුහාමුදුරුවෝ වැඩිපුර පාවිච්චි කරපු පන්සල් දෙකක් ඉන්දියාවේ. ඇයි ඒ? අනාථපිණ්ඩික සිටුතුමාගේ විසාක ළඟ තිබිච්ච සද්ධාවයි සංසාරේ කළ ප්‍රාර්ථනාව. සංසාරේ කරපු ප්‍රාර්ථනාව. බුදුහාමුදුරුවෝ 20කට වැඩි කාලයක් හිටියේ සවැත් නුවර. ජාතක කතා දේශනා කළේ විනී නීති පැනෙව්වේ ඒ ඔක්කොම කළේ සවැත් නුවර. ඒකනේ අපි පීරිත්තේම කියනකොට කියන්නේ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ. එහෙමමනේ ඔක්කොම කියන්නේ. ඒ තරම් සවැත් නුවර සද්ධාවන්තෝ හිටියා. එදා බුදුහාමුදුරු දේශනා කළා මොකක්වත් වෙලා නෙමෙයි. විසාකාගේ සතුට වැඩි වෙලා. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තිය මල් මාලා ගොතනවා වාගේ. විසාක ලස්සන පිං මාලයක් ගොතාගෙන පින උතුරනවා. දැන් සතුටු වැඩි වෙලා තමයි ඔය දුවන්නේ. අපිත් සතුටු වුණා බොයට නටන්නේ. නිකන් හිතන්න පොත ස්විප් එකක් එමෙ වැදුනම නටනවා. ඔන්න බෝම්බයක් ගහලා කොහරි මැරිලා එතන නටනවා. එතන නටනවා අද කොඩියේ මුස්සගෙන බෝම හොඳයි බෝම්බ ගැවුවා කියලා නටනෝ නෑ. එතන ඇමරිකාම අඬනවා. එතන ඇවිල්ලා සතුටු වෙච්ච දාට දැන් බලන්න බස් එකක් අරන් ට්‍රිප් එකක් යනවා. කොහමද ට්‍රිප් එක යනකොට ටීවී එක දාගෙන අන්න බස් එකටත් ගගා සින්දු කිය කොමඩු දැක්කම කොමඩු කනවා, අඹ දැක්කම අඹ කනවා, උයනවා තැන්වල, ගඟ දැක්කම ගඟේ නානවා, මූද දැක්කම මූදේ නානවා. කොහේ හරි කැලයක් ළඟ බස් එක නතර කරලා පැදුම් දාගෙන කෑම කනවා, සින්දු කියනවා, කොල්ල කෙල්ල නටනවා. මොකෙක් හරි ওই බස් එකේ ගියකින් මලා. දැන් ඔන්න නට එනවද? කොමඩු දැක්කම කොමඩු කනවද? මොන කෑම දෙකෙක් මැරිලා ඔක්කොම බස් එකේ නිදි. රේඩියෝ එකත් ඔක්කොල ටීවී එකත් ඔක්කොල ඔක්කොම අඬනවා. ඔන්න සතුටු සිත. අද මේ වාගේ පින්කමක් කළාම මේ විජේන්ද්‍ර නෝනාට කොච්චර සතුටක් දැනෙනවද? මේ බණ කියන අපිට මේම සතුටු නම් මේ වැඩිහිටි නිවාසයකට බංගලාව දෙනවා කියලා. දෙන කෙනාට කොහොම සතුටක් ඇද්ද? අනුන්ගේ දෙන දෙයකට කවදාවත් ඉරිසියා කරන්නත් හොඳ නැහැ. ඒව දැකලා අපි පින් අනුමෝදන් වෙන්න ඕන. අනේ සාදු සංසාරේ මටත් මේකක් කරන්න ලැබේවා ප්‍රාර්ථනා කරා. ඒ නිසා එංගලන්තේ පදිංචි වෙලා ඉන්න මේ කුශල මනෝෂිකා විජේන්ද්‍ර නෝනා මහත්මිය එංගලන්තේ හිටියා කියලා මා අමාරුවෙන් තමයි කවුරුත් ධනිය උපයන්නේ. නිකන් හම්බෙන්නේ නැහැ. ලැබිච්ච ටික වැය කළා, සතුටු වුණා. තරුණියෙක් ඇව්වනේ බුදුහාමුදුරන්ගේ. මොකටද මේ අම්බ කරන්නේ? දත්වාච බුත්වාච. තමනුත් හොඳට කන්න බොන්න ඕන. අනුන්ටත් දෙන්න ඕන. ඒ නිසා මේ නිවස වැඩිහිටි නිවාසයක්. අසරණ වෙච්ච අනාථ වෙච්ච අයට සැප ස්ථානයක්. තුන් වේල කැම ටික ලැබෙනවා, බේත් ටික ලැබෙනවා, ආරක්ෂාව තියෙනවා, මාපාරේ මෙමෙ ඉල්ලන්න දෙයක් නැහැ. වීදුරුවට ගාලා ඉල්ලන්න ඕන නැහැ. සනසිල්ලේ බණක් භාවනාවක් කරගෙන පන්සලක් වාගෙන ආරණ්‍යයක් වාගේ. තවත් තැන් වල පුංචි කුටි ටිකක් ඇදුවනම් පොඩි පොඩියට මාළුකුණු එංගලන්තේ සිස්ටම් එකට අදන්න ඕනේ එක්කෙනෙකුට ඉන්නේ. එහෙම ඇදුවනම් තවත් විශාල පිරිසකට අපිට ඔය ළමයි ඉන්නවා, අනාථ වෙච්ච පුංචි ළමයි. අම්මා තාත්තගේ ආදරේ සොයන ළමයි ඉන්නවා. ඒ නිසා ඔබතුමියට සංසාරේ උපදින වාරයක් පාසා ආයු වර්ණ සැප බල පඤ්ඤා විතරක් නෙමේ ධන දානිය යස ඉසුර නැන නුවණ නිදුක් නිරෝගී භාවය මේ සියල්ල ලැබෙන උදාර පින්කමක් මේ සිද්ධ කළා කියලා සතුටු වෙලා තමන්ගේ පරම්පරාගත මියගිය සැමටත් මේ පොළවේ ජීවත් වෙලා මියගියා වූ සෑම දිනාට මේ පින්බෙලෙන් උතුම් නිවන් සුව ලැබේවා කියලා